ප්‍රියදර සහෝදර සහෝදරයනි අද අපි සහභාගී වන්නේ අපගේ මේ නුවාන සමයේ අවසාන දිනය දිවයාගයටයි අද 7 සහ 8 නුවානවල ඒ කොට්ටාශවල සිටින දරු පවුල් වෙනුවෙන් අපි යාඥා කරමු විශේෂයෙන් ඒ පවුල්වල අවශ්‍යතාවයන් විවිධ අදහස් අපි ස්වාමීන් වහන්සේට මේ යාගයේදී ඔප්පු කර සිටිමු. ඒ වගේම විශේෂයෙන් අද දින උපන් දින සමරන විවාහ සංවත්සර සමරන අයව අපි මතක් කරමු. 26 වන විවාහ සංවත්සරයේ සමරන ලක්ෂ්මන් සහ චන්ද්‍රානි දෙවලද උපන් දින සමරන සෑම දෙනාද සම්විධානන් වහන්සේගේ බහුල වූ ආශිර්වාදයට අපි යොමු කරමු. නැසී ගිය අයව අපි මතක් කරමු. අපගේ දරු පවුල්වල ජීවත්ව සිට නැසී ගිය අපගේ දෑවර දෙමාපියන් සෑම මංගල්‍යයකටම දායක වුණු අය වසර ගණනාවක් තිස්සේ නමුත් අද අප අතර අප ග්‍රාමයේ ජීවත් නොවන ඒ සිළු දෙනාව අපි සිහිපත් කරමු. මේරි සීටර් ජුවන් ප්‍රනාන්දු තියෝපිලස් වින්සන් Mary Lucentina, Maria Justina, Sean, Raymond, Michael Gaston, Alistair, Cyril, Rosalind, Francisca, Stephen, Anna, Teresa, Dulcie, Udana, Mary Josephine Saha, Silma, Shudganistane, Sitinayod, Api, Sikaramo. ආශිර්වාදය ලබා ගන්නට සූදානම් වෙමු. ක්‍රිස්තුමන්ගේ වාග්දාතවලට අප හේතුවන්තයන් වන පිණිස ශුද්ධ අන්තෝනි මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. යාඥා කරම්හ. දාබර දෙවී ස්වාමිනී අපගේ සාන්තුවර පාදුවාමි ශුද්ධ අන්තෝනි මුනිතුමාගේ ජීවිත ආදර්ශය ඔස්සේ අප ජීවිත ගොඩනගා ගන්නටත් එතුමානන් තුළ තිබුණා වූ ජීවිත ගුණාංග අයිති කරගෙන අප මිනිස් සමාජය තුළ විනාශ වී අහිමි වී තිබෙන්නා වූ සියලුම වටිනාකම් නැවත සොයාගන්නටත් උන්වහන්සේගේ මැදහත්කම තුළ අපට ඔබ වහන්සේගේ පීඨාශිර්වාදය මඟ පෙන්වීම දානය කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
සුද්ධවර ඔබා පුදමුවේ ගයා පුදනේ මල්කමා තේමාව දකිමින් සමිඳු අත දැක ගනිමු හදවත සියලු දෙන එන්න අපි එක්ව සමිඳුන් වත දකිමු එහි ගැඹුර නම් අප හෘද සාක්ෂිය විනිවිද භාවය නොවේද අපි අපේ හෘද සාක්ෂියට ඇහුම්කන් දෙමු අප ජීවත් වන සමාජයේ ගොඩ නැගෙන විවිධාකාර කළු පැල්ලම් වලින් එය වැසී ඇත අප සමිඳුන් දෙස හැරෙමු බලන්න ඒ හදවත පිවිතුරුය නිකලැල්ය සාධාරණය කරුණාබරය සමිඳුන් වත දකින්නවා යන්න නම් ඒ ගුණාංග අප හදවත් තුල රෝපණය කිරීමයි ඒ තුල අප හෘද සාක්ෂිය විනිවිද දැකීමයි එසේනම් එන්න අප සැම එක්ව කිතු අනුගාමික වී සත්‍යයේ සාධාරණත්වය තුල සමිඳුන් වත මඩල අප හදවත තුල විනිවිද දකින්නට ඉඩ හරිමු ඒ වෙනුවෙන් සමිඳුන් තුල මනස්ථාපනය වී දිව්‍යාගයට ඇතුළු වෙමු. විමති රචිදුන් යරිමු දිවිදුන් පුදසුර වෙත අපි පාරගලා එකතු වේලා සොයුරු පිමිනා යදිමුව අප දිවිදුන් සැවුමා යදිමුව අප දිවිදුන් සැවුමා ඔබ හට පැසසුම් වේවා අප මංගල දිනයේ පුදසුර වෙත අපි පාරගලා නමදිමු ඔබව සදා පිවිතුරු සිතකින් පිවිතුරු පදකින් එකම වූ එක දිවිදුන් පස්සසා පාවිතු සිතුවිලි නමිතු ඇදහිලි සමගින් දිවිදුන් සිත නොරිදා සමගින් දිවිදුන් සිත නොරිදා ඔබ හට පැසසුම් වේවා අප මංගල දිනයේ පුදසුර වෙත අපි පාරගලා නමදිමු ඔබව සදා පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන් අප ස්වාමීන් වන ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයත් දිවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. දකිමින් සමිඳුවත දැකගමු හදවත ප්‍රේමාන්තිනි දර්වනේ කියපු දේ තේරුණා කියලා හිතනවා. අපගේ හදවත බලා ගන්න නම් අපි ජේසු දිහා බලන්න ඕන. ජේසු දිහා බැලුවාම අපට පේන්න ඕන අපේ හදවත. මේකයි කාරණාව. ඒ නිසා ඒ තේමාව පෙරදරි කරගෙන අපේ නුවාන මෙනෙහි කිරීම අද ඉදිරියට ගමන් කරනවා. අද පශ්චත්තාපික දිනයක් විදිහට තමයි අපි සටහන් කරන්නේ.
පාපුච්චාරණය ප්‍රසාද නිධානය සාමාන්‍ය විදියට නොතිබුණත් ඔබ ඉන්න ස්ථානවල සිටම ස්වාමින් වහන්සේ සමග මේ ගනුදෙනු පියවා ගන්නට ඔබට අප ආරාධනා කරනවා. ඒ ආරාධනාව හිතේ තියාගෙන හොඳ පාපුච්චාරණයක් ඉන්න තැන ඉඳලා කරන්නට අපට අවශ්‍ය වරප්‍රසාද දෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ දිව්‍ය පූජාවට පිවිසෙමු. එමෙන්ම පාපුච්චාරණය කරන්නට නොහැකි වුණත් පව් සමාව පිළිබඳ තවමත් විශ්වාසයක් නැති අය, ස්වාමින් වහන්සේගේ සමාව බලාපොරොත්තු නොවන අය, අන් අයට සමාව නොදෙන අය, අන් අයගෙන් සමාව බලාපොරොත්තු නොවන අය, මේ සියලු දෙනා මේ ස්ථාන අපට ඉන්නවා නම්, අහගෙන ඉන්නවා නම් අපි ස්වාමින් වහන්සේගෙන් ඒ පිළිබඳව සමාවෙල්ලා යාඥා කරමු. සියලු බලත් සියලුපාල ඇති දෙවි පියාණන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවණයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දිවි ස්වාමිනී ඔබ වහන්සේගේ ජනතාව වන අපට අනුකම්පා කර අප සියල්ලන්ගේ සියලු පාපවලින් අප මුදාළුව මැනව. ඔබ වහන්සේගේ දයාන්විත සමාවේ බලයෙන් අපට හිමි විය යුතු දඬුවමෙන් අප සියල්ලන් මුදාගත මැනව. මේකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ස්වාමීන් වහන්සේ මගින් අපට ලැබේවා. ආමේන්. පළමුවන කියවීම සුද්දෝ පාවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද ලිපියෙන් කොටසක්. ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුළු ශරීරයෙහි පාපේ රජකම් නොකෙරේවා. තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට බාර නොදෙන්න. එසේ නොකර මලවුන් කෙරෙන් උත්තාන වූ අයමින් දෙවියන් වහන්සේට කැපවී ඔබේ ඉඳුරන්
දමිටුකමෙහි ආයුධ වන ලෙස උන්වහන්සේට බාර කරන්න. මින් මතු ඔබේ ස්වාමියා පාපය නොවේ. මන්ද ඔබ නීතිය යටතෙහි නොව දේව වරප්‍රසාදයේ යටතෙහි ජීවත් වන බැවිනි. දේව වාක්‍යයේසේය. දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිඳුනි අපගේ පාප දෝෂ කමා කළ මැනව. සමිඳුනි අපගේ පාප දෝෂ කමා කළ මැනව. ගීය අපරාධයට සමාවද පාපයට සමාවදලත් මිනිසා ආසිරි ලද්දෙකි. වරදක් ගැන සමිඳුන්ගේ චෝදනාවක් නොලබන වංකසිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි. ඔබගේ පිළිතුර සමිඳුනි අපගේ පාප දෝෂ කමා කළ මැනව. ගීය මාගේ පව් නොසඟවා මම පාපුච්චාරණය කළෙමි. හිමිතුමන්ට මාගේ පව් කියන්නෙමි කීමි. ඔබද මාගේ පාප දෝෂ කමා කළ සේක. මා රැකවරණය ඔබය. දුක් විමුක්ති ගීත මා අවටින් මතුවේ. දමිටුනි හිමිතුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි ප්‍රීති ගෝසා පවත්වන්න. ඔබගේ පිළිතුර සමිඳුනි අපගේ පාප දෝෂ කමා කළ මැනව. මනස්ථාපනය වන එක පෞකාරයෙකු ගැන ස්වර්ගයේ බොහෝ ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. සමිදානෝ උපදාරණ සේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ශුද්ධ වූ ලූක්තුමා විසින් ලියා තබන ලද අප ස්වාමීන් වහන්සේ වදාළ සුභාස්න නම් මහිමය වේවා. තමා සිල්වත් යයි සිතමින් අන් සෑම දෙනාම හෙලා දුටු ඇතැම් අයට ජේසුස් ස්වාමීන් වහන්සේ මේ උපමාව වදාළසේක. මිනිසුන් දෙදෙනෙක් යාඥාව පිණිස දේව මාලිගාවට නැගී ගියාහ. එක්කෙනෙක් පරිසිවරයෙකි. අනෙක් තැනැත්තා අයකැමියෙකි. පරිසිවරයා නැගී සිට කොනකට වී තනියම යාඥා කරමින් දෙවියන් වහන්ස මා අන් මිනිසුන් මෙන් නොව වස්තුලෝභී වංචනික කාමමිත්‍යාචාරක කෙනෙකු නොවන බැවින් මම ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වන්නෙක්ද නොවමි. සතියට දෙවරක් උපවාස කරමි. මා උපයන සියල්ලෙන් දසයෙන් කොටස දෙමි කීය. ඒත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නටවත් නොසිතා තමාගේ ලයට ගසා ගනිමින් දෙවියන් වහන්ස පෞකාරෝ මාහට කරුණා කළ මැනවයි කීය. මෙය මම ඔබට කියමි. ධර්මිෂ්ඨයයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ
පරිසයා නොව අය කැමියාය. සමිදානන් වහන්සේ වදාළ සුභාස්න නම් එසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. දකිමින් සමිදුවත දැකගමු හදවත. කාරණාව ඔබට යම් පැහැදිලිතාවයක් තියෙනවා. අද ඔබ අහගෙන හිටපු මේ සුද්ධ සුවිශේෂයේ වචනෙන් වචනයට යනවා. අපි අවශ්‍ය වචන ටිකක් විතරක් ගන්නවා. ඔබට මතකද ඇහුණා ඔබ සුද්ධ සුවිශේෂ පෙරලාගෙන ඉන්නවා නම් ඔබට බලන්නත් පුළුවන්. පරිසිවරයෙක් සහ අය කැමියෙක් දේවස්ථානෙට යාඥාව පිණිස නැගී ගියහ. නැගී ගියා කියන්නේ මොකද්ද? එතකොට දේවස්ථානෙට නැගී යන්නේ කොහොමද? මේකට පාදක වන කතාව තමයි සාධකයේ තමයි ඊශ්‍රායල් ජනතාවගේ මේ අපි කියන ඊශ්‍රායලේ නෙමෙයි. ඒගොල්ලෝ ගැන හිතුවම අපිට වැරදි චිත්‍රයක් එනවා. ඒක බොහොම භයානක කතාවක්. පැරණි ඊශ්‍රායල් ජනතාව මේ ජුදා ජනතාවගේ දේවස්ථානය තමයි දේවමාලිගාව. පොදු දේවස්ථානය ජෙරුසලම් දේවමාලිගාව. මේ දේවමාලිගාව හදලා තියෙන්නේ ප්‍රේමාන්තිනි දරුවනේ උඩක. හරියට මේ වැලිවේරිය පල්ලිය වගේ උඩක තියෙන. ඇයි මේ උඩක පල්ලියක් හදන්නේ? උස් තැනක පල්ලි හදන්නේ ඒක එහෙම තමයි. මේ පේනවනේ මේ ප්‍රදේශයේ තියෙන උස තැනක් මේක. උස තැනක එතනත් උසට හදන්නේ. ඔබ දකිනවා පඩිපෙල් කීයක් නැගලා දොබෙන්නේ මෙතන. මං ඉන්න තැනට එනකොට තවත් වැඩි පඩිපෙල්. ඇයි ඒ? ඒකට හේතුව ප්‍රේමාන්තිනි දරුවනේ දෙවියන් වහන්සේ ඉහළ ආකාශයේ ඉන්නවා කියන පැරණි අදහසක අපි තාම ඉන්නවා. ඒවා වෙනස් කරන්නෙත් නැහැ, වෙනස් කරන්න අවශ්‍යත් නැහැ. හැබැයි අපි එකක් ඉගෙනගෙන කියන දහම් පාසලේදී මොකද්ද ධර්මෝපදේශي අපිට ඉගෙනුවා දෙවියන් වහන්සේ සෑම තැනම වැඩ සිටිනවා. ඒ වුණාට අපේ පැරණි විශ්වාසය අපි ඉදිරියට ගෙනියනවා වැරදක් නැහැ. දෙවියන් වහන්සේ ඉහළ ඉන්නවා. ඒකනේ තාම අපි පරමණ්ඩලයේ මෙහෙම කියන්නේ අනිත් පැත්තට කියන්නේ නැහැනේ කවුරු. එතකොට මේ දේවස්ථාන උඩ හිටවන්න උඩ තියන්න පිහිටවන්න ස්ථාපනය කරන්න එක හේතුව දෙවියන්ට සමීප වීමේ ලක්ෂණයක් ඒක. උඩට යනවා. දැන් සාමාන්‍යයෙන් අදහස ගන්න අපෝ මේ ටිකේ බිස්නස් පහළට යනවා. ඒ කියන්නේ දුර්වලයි කියන එක. මිනිහා බලන් ඉඳද්දි ඉහළට යනවා. ඒ කියන්නේ දියුණු වෙනවා. පොසිටිව් නෙගටිව් අදහසක් මේක. එතකොට දෙවියන් වහන්සේ ඉහළක ඉන්නවා කියන අදහස තුල තමයි මේ සංකල්පනාව වෙන්නේ. ඒකනේ දුන් ඉහළට උසවන්නේ අපි. දුන් අල්ලනවා ඉහළට යන්න. දෙවියන්ට දැනෙන්න. වර්තමානෙන් අපිට නිකන් අමුත්තක් තේරෙන්න පුළුවන්. පැරණන්ගේ අදහස්. පැරණි සංකල්ප ගස් කැපුවා වගේ විනාශ කරන්න බෑ. ඒ වයින් තමයි අපි ගොඩ නැගුණේ. හොඳයි. එමනම් ප්‍රේමාන්තිනි දරුවනේ දේවස්ථානෙට නැගී යාමේ කතන්දරය ඕකයි. දැන් මේ දේවස්ථානෙට නැගී ගියේ කවුද? පරිසිවරයෙක් සහ අය කැමියෙක්. දැන් මේ දෙන්නගේ කැරැට්ටුව විස්තරේ කියන්න ඕන. උප්පැන්නේ ඉඳලම කෙටියෙන් කියන්න. පරිසිවරයා කියන්නේ කවුද? පරිසිවරයා කියන්නේ ජේසු මේ පොළවේ පය ගහලා හිටපු කාලේ යනු වෙන්නේ මෙහෙමයි. සම්ප්‍රදායන් ආරක්ෂා කරපු නීති රීති අකුරටම හොර වැඩ කරා නීතිය අකුරට කරන බව පෙන්නපු සමහර විට කරපු නොකරපු ඇන්ට දඬුවම් කරපු ඒවට විරුද්ධ වෙච්ච ඒවා ඉෂ්ට කරන්න කියලා මිනිසුන්ට බල කරපු ආගමික නායක කණ්ඩායමක්. මේ අය පහළම තලයේ තමයි කැරකුනේ. නායක පූජක තලයේ නෙමෙයි. සාමාන්‍ය ජනතාව අතර ඉඳගෙන තමයි මේ තල්ලුව දෙන්නේ. හොඳ පැතිත් තිබුණා නරක පැතිත් තිබුණා. එතකොට ආගම දහමේ මේ වත් පිළිවෙත් ඒ වගේම මේ සම්ප්‍රදායන් බොහොම දැඩිව ආරක්ෂා කළා ඒගොල්ලෝ. එතකොට මේ එක්කම කතා කරන අනිත් එක කවුද? අය කැමියා. දැන් අය කැමියා කිව්වහම අපි කැමති නැති චරිතයක් ඉන්නේ. ඒ කියන්නේ මම ඔබට කියවනේ ජේසු මේ ලෝකේ පය ගහලා හිටපු කාලය හිතන්නකෝ. ඒ කාලේ වෙනකොට මේ පලස්තීන දේශය රෝමන් කොලනියක්. ඒ කියන්නේ යටත් විජිතයක්. අපි අර 1815 කොලනියක් වුණේ බ්‍රිතාන්‍ය අන්න ඒ වගේ. ඒතර රෝම අධිරාජ්‍යයෙන් තමයි මේක පාලනය කරන්නේ. පාලනය සඳහා කණ්ඩායම් තුනක් බෙදලා තිබුණා. ජුදා දේශේ බෙදලා තිබුණා. ඔය ජුදයා වෛත්‍ය වෙන්නේ පිලාට්ට. එතකොට ප්‍රේමාන්තිනි දරුවනේ මේ රෝම අධිරාජ්‍ය මේ ජුදා ජාතිකයන්ගෙන් බදු ගත්තා. හැබැයි බදු ගන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද ඔබ දන්නවනේ කැලණි පාලම ළඟ තියෙන තොට ළඟ පාලමයට ඇවිදින්න හම් වෙන්නේ නැහැ දන්න කෙනෙකුට. මං ඇවිදලා තියෙනවා. ලේසි නෑ. හොයන් එන්න බෑ. ඒගොල්ලෝ අපිට උදව් කරනවා යන්නේ නැහැ. ඒ අරින්න අපිට යන්න එන්න බෑ. කොහෙන් ඇතුල් වෙලා කොහෙන් පිට වෙන්නද කියලා දන්නේ නැහැ. හරි. එතකොට මේ ජුදා දේශයේ හරියට අඳුරන්නේ නැහැ මේ රෝමන් සොල්දාදුවෝ.
එනිසා ජුදා දේශයේම මේ පිරිසක් තෝරගත්තා ජුදා ජාතිකයන්ගෙන් බදු අය කරන්න. ඉතින් මේ ජුදා ජාතිකයන් බදු අය කරගත්තු මේ අය කැමියෝ සුංගම් අය කරන්න කියලා පැරණි තෙස්තමේන්තුවේ තියෙනවා. ටැක්ස් කලෙක්ටර්ස්ලා. ටැක්ස් කිව්වම ඒකට දැනෙනවනේ. ඔය දාන්නේ හිටු කියලා දැන් ගාව ඉවරයිලා. මේ ඔක්කොම අල්ලයි ඊට පස්සේ. හරි. එතකොට මේ ටැක්ස් ගන්න එකට මේ මිනිසුන්ට මේ මිනිස්සු කැමති නෑ ජනතාව. ඇයි ඒ? කීපයකින් කැමති නෑ. එකක් තමයි තමන්ගේ රටේ සල්ලි රෝමෙට යනවට ඒගොල්ලෝ කැමති නෑ. අපි උනත් කැමති නෑනේ ගෙවුම් ශේෂය දන්නවනේ ටිකක්. පුළුවන් තරම් අවම කරගන්නනේ අපි උත්සාහ කරන්නේ. හරි. ඒ වගේම මේ රෝමෙට යන සල්ලි වලට ඒගොල්ලෝ කැමති නෑ. දෙක තමයි මේ එකතු කරන අයන්ටත් කැමති නෑ හේතු කීපයක්. එකක් තමයි මේගොල්ලෝ මාටියා ගහනවා. 5ක් ගන්න ඕන තැන 10ක් අරගෙන 10ක් සාක්කුවේ දාලා 5ක් යවනවා. ඔය වගේ අඩලුහුඬු තිබුණා. ඒ නිසා මේ මිනිස්සු ජනතාව මේ අය කැමියන්ට දාලා තිබිච්ච කෙටි නම තමයි ලේසිම නම තමයි තොපි මහ පව්කාරයෝ. එමයි කියන්නේ මුන් මහ පව්කාරයෝ. ඔය ජේසුට තිබිච්ච චෝදනානේ ඒවා. ඕනේ ගොඩක් තියෙනවා. අපි ගියොත් එම සුදු මතේතුමාගේ සුදු සුවිශේෂය 11:9 ඔය චෝදනා වෙනවා. මොනවද ජේසුට තිබිච්ච චෝදනා? ගමේ ගොඩේ චෝදනා. පව්කාරයන් සමග කන්නේය බොන්නේය ලගින්නේය. දැන් බොන්න කිව්වම මොනව මතක් වෙනවද දන්නේ නැහැ. කන්නේය. ගෙවල් ගානේ යනවා. කනවා. හොඳ මිනිස්සුන්ගේ ගෙවල් වලටත් නෙමෙයි යන්නේ. සකියුස්ලා ගෙවල් වලට අය කැමි ලොක්කෙක්. මාර්තා මරියලා ගෙදරට නම් කැරට්ටුව නරක තැන්. හරියට බුදුන් වහන්සේ අර අම්බපාලිකේ ගෙදර කෑමට ගියා වගේ. ඒවා දැනගන්න ඕනේ. අපසිද්ධ ගණිකාව. ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ යනවා. ශ්‍රාවකයෝ වැඳ වැඳ කියනවා යන්න එපා කියලා. උන්වහන්සේ යනවා. ඊළඟ කෑම කාලා වළඳලා එනවා. ඇය ජීවිතේම ගොඩ වෙනවා. අපි දකින්නවනේ සුද්ධ සුවිශේෂී සුද්ධ සුවිශේෂී අපි ගියොත් එම 8 වෙනි පරිච්ඡේදේ මොකක්ද හම්බ වෙන්නේ? ගල් ගහලා මරන්න ගෙන ස්ත්‍රියක්. මම මගේ භාෂාවෙන් කියන්නේ අත්පිට මුදලට පව් කරලා අහුවෙච්ච ගැහණු කෙනෙක්. ජේසුස් ඈත් එක්ක ලොකු සංවාදයක් කළේ නෑ. වචන 9ක් කියලා සමාව දීලා ගෙදර යවනවා. මුළු ජීවිතේම කරපු පව් හිඳුණා. ජේසුව දැකලා. එහෙම. එහෙමනම් ප්‍රේමාන්තිනි දරුවනේ ඔන්න අය කැමියාසා පරිසයගේ කතාව. දැන් පරිසියා යනවා කොහෙටද? දැන් මේ පල්ලි එන මිනිස්සු ඉන්නවනේ පල්ලි ඇවිල්ලා ඉස්සරහා බංකුවල ඉන්න. ඔබ කරදර වෙන්න එපා. ඔබ අපහසුතාවයට පත් කරන්නේ. සමහර අය ඉස්සරහට මෙනවා ඇහෙන්නේ නැති අය, පේන්නේ නැති අය, ආසයි. ඒවා අරුබුද කරගන්න එපා. මං ඒවලට අපහාස කරන්නේ. දැන් මේ පරිසියා මොකද කරන්නේ? පල්ලිය ඉස්සරහටම යනවා. ඉස්සරහට ගිහිල්ලා මේම අත් දෙක දිග අරගෙන දැන් මම කරනවා ඒව ඔයගොල්ලන්ටත් කරන්න කියනවා. මේකේ වෙනසක් තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා මෙයා යාඥාව පටන් ගන්නවා. මොනවද කියන්නේ? දැන් මෙයා දෙයියෝ දිහා බලාගෙන මොනවද කියවන්නේ? මේ පිටිපස්සේ ඉන්න අය කැමියා ගැනයි කියවන්නේ. මොකද්ද මේ යාඥාව එතකොට? එයා ඉස්සරහා බලාගෙන දෙයියෝ දිහා බලාගෙන අත් දෙක දිග අරගෙන ලොකු යාඥාවක් කියනවා. ඒක පම්පෝරි යාඥාවක්. මම මේම කරනවා අරවා දෙනවා මේවා දෙනවා දසයෙන් පංගුව දෙනවා නිකන් ඉන්නේ නැහැ. අර පිටිපස්සේ ඉන්න අය කැමියාවත් ඇඟිලි වලින් පෙන්නනවා. මම අරු වගේ නෙමෙයි කියලා. අර අය කැමියා වගේ නෙමෙයි මම. කාටද මේ කියන්නේ? දෙයියන්ට කියන්නේ. ප්‍රේමාන්තිනී දරුවනේ දෙවියන් වහන්සේ අපේ හදවත ස්කෑන් කරලා තියෙන්න බය වෙන්න එපා. බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. දෙයියන්ව රවටන්නත් බෑ රැවටෙන්නෙත් නෑ. හොඳට මතක තියාගන්න. ඇහුණත් දන්නේ. දෙයියන්ව රවටන්නත් බෑ දෙයියෝ රැවටෙන්නෙත් නෑ. අපිව රවට්ටන්නෙත් නෑ. මතක තියාගන්න ඕන. දැන් එතකොට අය කැමියත් යනවා. අය කැමිය පල්ලිය අයිනකට යනවා. හැංගිලා කියනවා අත් දෙක දිගාලා. ස්වාමිනී පව්කාරෝ මට සමාව වෙනවා. ප්‍රේමාන්තිනී දරුවනේ මේ පරිසිවරයා පල්ලි ගිහිලා දෙයියන්ව බලන්න ගිහිලා දැක්කේ කාවද? දෙයියෝ දිහාගෙන බලාගෙන හිටියට පෙවුන පිටිපස්සේ කාව. ඕක තමයි පල්ලි ආයිලා වරද්ද ගන්න වැඩේ. ඔන්න වරද්දනවා. ඔන්න වරද්ද ගන්න දැන්. දැන් ඉස්සරහින් නෑන් ගැන හිතන්න එපා අරුන් තමයි කියේ. මයිවිලා පේනවා ඇති නම් මෙහෙම. නෑ ඒක නෙමෙයි කියන්නේ. දෙයියන්ව බලන්න එන දෙයියන්ව හොයාගෙන එන දෙයියෝ දිහා බලාගෙන අනුන් ගැන කියවන්න එපා. ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ කරන වැඩේ වැදගත්. වැඩේ වැරදි. ඒ නිසානේ ප්‍රේමවන්තිනී දරුවනේ පල්ලි එනකොට ආගමික ස්ථානයකට යනකොට සීලාචාර වැඳගෙන යන්න ඕනේ ඒකනේ. ඇයි ඒ? අපි ඒකයි ඕගොල්ලන්ට කියන්නේ චාම් මැදුමක් ඇඳන් එන්න සීලාචාර වැඳගෙන එන්න. නයිට් ක්ලබ් යන ගමන් එනවා වගේ එන්න ඇතුව මෙතන. ආදන් එවක කීට්ට කිල්ලගෙන. ඒකනේ මගුල් ගෙවල් මහා විනාශයක් මේක. මේ තරුණ දරුවෝ පිරිමි අය පල්ලි එන්නේ ඔබේ නිර්වස්ත්‍රයේ අඩ නිර්වස්ත්‍රයේ බලන්න නෙමෙයි. පල්ලි එන මිනිස්සුන්ට අඩ නිර්වස්ත්‍රයේ පෙන්වන්න එපා. ඒ මිනිස්සු දෙයියන්ව හොයාගෙන දෙයියන්ව බලන්න එන්නේ. දෙයියන්ව බලන්න එන මිනිස්සුන්ට අඩ නිර්වස්ත්‍රයේ පෙන්වන එක පාපයක් නෙමෙයි මට වැරදීමක් වුණා අපරාධයක් ඒක. එහෙම කරන්න එපා. ඒ මිනිස්සු දෙයියෝ බලන්න එන්නේ. ඒ මිනිස්සුන්ගේ මනස අවුල් කරන්න එපා.
ඔබට විලාසිතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අයිතියක් තියෙනවා. ඒ අදාළ තැන්වල අදාළ විදිහට කරන්න. මෙතන කරන්න එපා ඒක. කිසිම ආගමික ස්ථානක අනිත් ආගම් වල උනා. දෙයියෝ හොයාගෙන එන දෙයියන්ව බලාගෙන හිත නිවා ගන්න එන ගිනිගත්තු මිනිස්සු මේ වලට එන්නේ. දැන් සමහර අය මට එනවා කියනවා ආපෝ පල්ලි යන්නේ උන්ද? ඕන් තමයි ඔක්කොම කරන්නේ. අර සමහර අදහසක් තියෙන මන් දන්නේ නැහැ. ඒවා එකපාර ගන්න එපා ඉතින්. බේත් ගිලිනවා වගේ ගිලින්න එපා. අර පල්ලි කණු හිතේ කුණු එහෙමනේ කියන්නේ. මං අපහාස කරනවා නෙමෙයි. පව්කාරයෝ තමයි පල්ලියෙන් ඕන. ඒකයි මට කියන්න ඕන. සුද්ධවන්තයෝ පල්ලි එනවද නැද්ද මන් දන්නේ නැහැ. පව්කාරයෝ තමයි පල්ලියෙන් ඕන. ජේසු ළඟට ආපු එකෙක්වත් හොඳ එවුන් නෙමෙයි. ඔබ ගිහිල්ලා සුද්ධෝසුවිසිරේ පෙරල බැලන්න මටත් බැන. පාද කිව්වේ බොරුනේ කියලා. ජේසු ළඟට ආවේ ඔක්කොම පව්කාරයෝ. ඔක්කොම පව්කාරයෝ. හොඳ එකෙක්වත් නැහැ බැලුවා. අපි තව ඉස්සරහට ඒක කතා කරමු. එතකොට ප්‍රේමාන්තිනි දරුවනේ අපි දකිනවා අයකැමියා දෙයියෝ දිහා බලලා මොනවද දැක්කේ? එයා දෙයියෝ දිහා බලනකොට පේන්න ගත්තේ එයාගේ හදවත. එයා කොච්චර පව්කාරද කියලා හිතුණා. පව්කාරයෝ තමයි පල්ලි එන්න ඕන. මර්සලින් ජයකොඩි පියතුමා කවියක ලියනවා. මගේ නත්තල පව පල්ලිය යනදාය. පව්කාරයා පල්ලි යන දවස තමයි මගේ නත්තල කියන්නේ. සුද්ධවන්තයෝ කියලා ප්‍රශංසා කරන එකට වඩා පව්කාරයෙන් එක්කන් එන්න පල්ලි. ඒගොල්ලෝ තමයි පල්ලි එන්න ඕන. ඒගොල්ලෝ තමයි ඉස්සරහම ඉන්න ඕන. පේනමාන ඉන්න ඕන. දෙයියන්ට පේනමාන ඉන්න. දෙයියන්ගෙන් හැංගෙන්න එපා. ආදන් ඒව පව් කරලා හැංගුණා වගේ සීනු කුඩු යටයි ගස්කල් යටයි. එන්න දෙයියන්ට පේන්න. ඒක සංකේතයක්. හොඳයි. එhmenan ප්‍රේමාන්තිනී දරුවනේ මම ඔබට මෙහෙම කිව්වොත් ඔබ මොන වගේ හිතනවද බලන්න. මිනිස්සු ඉදිරියේ සුද්ධවන්ත වෙන්න යන්න එපා. බොරු සුද්ධවන්තකම් අටවන්න යන්න එපා. මම නිතරම කියනනේ හොර සුද්ධවන්තයෝ, බොරු සුද්ධවන්තයෝ, සුව සුද්ධවන්තයෝ, මැර සුද්ධවන්තයෝ. මම එකින් එක විග්‍රහ කරන්නේ කාලය පිළිබඳ ගැටලු. ඉන්නවා සෙට් එකක්. මිනිස්සු ඉස්සරහා බොරු සුද්ධවන්තකම් ඕනේ නැහැ. මේ බොරු සුද්ධවන්තකම් ඕනේ නැහැ. දිවි පූජාවට යාඥාවට මේක ඕන. දෙයියෝ ඉදිරියේ බොරු සුද්ධව මිනිස්සු ඉස්සරහා බොරු සුද්ධවන්තකම් අටවන්න එපා. මිනිස්සු දන්නවා අපේ කැරැට්ටුව. හැබැයි එකක් මතක තියාගන්න. මිනිස්සු ඉස්සරහා පව්කාරය වෙන්නත් එපා. අපේ මොට්ට ආයුධ මිනිස්සු අරගෙන මුවත් තියලා අපිටම පහර එල්ල කරනවා. අපේ දුර්වලකම් මිනිස්සුන්ට දැනෙන්න ඉඩ අරින්න එපා. මිනිස්සු ඉස්සරහා සුද්ධවන්තයෝ වෙන්න යන්නත් එපා. මිනිස්සු ඉස්සරහා පව්කාරයෝ වෙන්න යන්නත් එපා. හැබැයි දෙයියෝ ඉදිරියේ සුද්ධවන්තයෝ යන්න එපා බොරුවට. දෙයියෝ දන්න ඔක්කොම. අයන්නේ ඉඳලා අං වෙනකන් ඒ වල ඉඳලා ඉසෙඩ් වෙනකන්. අල්ෆා ඉඳලා ඔමේගා වෙනකන් දන්නවා. දෙයියොන්ට ඕවා කරන්න යන්න එපා. මම ඔබට යෝජනාවක් කරනවා. ඔබ කැමතිද දන්නේ නැහැ, දරන්න අමාරුද දන්නේ නැහැ. මම කියන එක හොඳට බලන්න. පස්සේ විග්‍රහ කරගන්න. දෙයියෝ ඉදිරියේ පට්ට පව්කාරයෙක් වෙන්නකෝ. දෙයියෝ ඉදිරියේ පට්ට පව්කාරයෙක් වෙන්න. දෙයියෝ ඉදිරියේ මිනිස්සු ඉස්සරහා නෙමෙයි. මිනිස්සු ඉස්සරහා සුද්ධවන්ත වෙන්නත් එපා. මිනිස්සු ඉස්සරහා පව්කාරයෙක් වෙන්න යන්න එපා. ඔය විදිහටම ඉන්න. දෙයියෝ ඉදිරියේ පට්ට පව්කාරයෙක් වෙන්න. ඒ කියන්නේ පව් කරන්න නෙවෙයි. ඒක මම තව ටිකක් සැන්ඩි කරලා කියන්නම්කෝ බලන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ජේසු ඉදිරියේ සැබෑ පව්කාරයෝ තමයි සැබෑ සුද්ධවන්තයෝ උනේ. සකේවුස් පට්ට පව්කාරයෙක්. ගණ්ඩ දෙයක් නෑ. අල්ලන තැන මලකඩ කාලා තිබුණේ. පව්කාර ස්ත්‍රී අනිත් එක්කෙනත් එක්ක එයා හැංගුණා. එයාව තාම හොයනවා අපි. අනිත් එක්කෙනා පව්කාර ස්ත්‍රිය විතරනේ ගෙනාවේ. අනිත් එක්කෙනා ඇංගිලා ඉන්නේ. හැම ගමේම ඉන්න එයා ඇංගිලා. ප්‍රේමාන්තිනී ධර්මයේ දුර්වලකම් දෙවියන් වහන්සේ ජේසු දරා ගන්නවා. අපි කවුරුත් හිතලා පව් කරන්නේ නැහැ. පව් කෙරෙනවා අපිට. හිතලා කරන පව් වලට කියන්නේ අපරාධ කියලා. අපරාධ. කටුව පිටියේ සිද්ධ වුණේ අපරාධයක්. කොච්චි කඩේ මඩ කලපුවේ සිද්ධ වුණේ අපරාධයක්. ඒවා පව් නෙමෙයි, අත්වැරදීම් නෙමෙයි, මගහැරීම් නෙමෙයි, නොදැන කරපුවා නෙමෙයි. සැලසුම් සහගත අපරාධ. ඒවල ගනුදෙනු පියවන්න අපිට බෑ. බුදුදහමේ හොඳ ගනුදෙනු පියවීමක් තියෙන මේ වලට. මම ඒකට එකඟයි. ditta dhamma වේදිනිය කර්මය ඇස් පණ අපිට පරිසම් දෙයි. බලන් ඉන්න. බලන් ඉන්නකෝ. වෙනද? ditta dhamma වේදිනිය කර්මයට මං හරි කැමති. ඇස් පණ අපිට පරිසම් දෙන එක. අත්පිට මුදලට පරිසම් දෙනවා. කාලය පිළිබඳ ගැටලුව තියෙන. අපේ කැලෙන්ඩරේ නෙමෙයි දෙයියන්ගේ කැලෙන්ඩරේ. අපේ ඔර්ලෝසුව නෙමෙයි දෙයියන්ගේ ඔර්ලෝසුව. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. දෙයියන්ගේ ඔර්ලෝසුවේ බැටරි බහින්නේ නැහැ, බය වෙන්න එපා. බලන් ඉමු. බලන් ඉන්නවා. ඕන දිග පෙරහැරක් අන්තිමට කෙලවර වෙනවා. ඒ දිනේ එනකන් ඉන්න පොඩක් ඉවසීම. අපි එදාට බලාගමු. කරදර වෙන්න එපා. දෙයියන්ට පාර දෙන්න. දෙයියන්ට පාර දෙන්න.
ප්‍රේමාන්තිනි දරුවනේ ඔබේ ගෙවල් වලත් ඔබට හිරිහැර කරන පීඩා කරන ඔබේ ස්වාමි පුරුෂයාගේ රස්සාව නැති කරපු ඔබේ භාර්යාවගේ නම කැත කරපු ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරපු ඔබේ තරුණ ගෑනු දරුවන්ට පාරේ බැහැලා යන්නත් බැරි තැනට වැඩ සිද්ධ කරපු ඔබේ ඉඩම් කඩම් කොල්ලෙන් මල්ලෙන් කඩා වඩා ගත්තු ඔබට ගමේ ඉන්න බැරියට ගමෙන් පන්නලා දාපු මිනිස්සු ඉන්නවා ඔබ අතර. ඔබ කලබල වෙන්නේ ඔබට ගණන් පිහිලව් පියවල ඉතුරු සල්ලි ඕන නම් ඉල්ල ගන්න. වැඩක් වෙන්නේ නැහැ. එයාට සැනසීමකුත් නැහැ ඔබට සැනසීමකුත් නැහැ. එයා හැදෙන්නෙත් නැහැ. ඔබ හැදෙන්නෙත් නැහැ. කාටවත් ලාභයක් නැහැ. දෙයියන්ට පවරන්න. දෙයියන්ට පවරන්න. වර්ග දෙකකින්. එක තිට්ඨ ධම්ම වේදිනිය කර්මය. ඔබේ අස්පනා පිටම පරිසම් දෙනවා බලා ගන්න ඕවා දුක් වෙන්න කරුණු නෙමෙයි. කොලා නම් විඳවන්න ඕන. අපරාධ. පොඩි පොඩි දේවල් නෙමෙයි ඈ. ලොකු දේවල්. ඊළඟ එක සැබෑ මනස්ථාපනය. දිට්ඨ ධම්ම වේදිනිය කර්මය අපේ දහම තුල නැති කරගන්නවා නම් එකම මාර්ගය තමයි සැබෑ මනස්ථාපය. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ජේසු ඉදිරියේ දෙයියෝ ඉදිරියේ පට්ට පව්කාරයෙක් වෙන්නකෝ. සැබෑ පව්කාරයෙක් වෙන්නකෝ. මොකටද? සැබෑ මනස්ථාපනයක් තුල සැබෑ සුද්ධවන්තයෙක් වෙන්න. අපි යම් ප්‍රේමවන්තිනි දරුවනේ සුදු ලූක්තුමාගේ සුතෝෂි විශේෂයේ 5 වන පරිච්ඡේදය පළවෙනි වගන්තිය ඉදිරියට යන්න මොකද වෙන්නේ? ප්‍රථම ශ්‍රාවකයන් කැඳවනවා. නිකන් නෙමෙයි. දැන් සුදු පේදුරුතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම 4 දෙනා දීවරයෝ. දීවරයෝ කියන්නේ එක්ස්පර්ට් දීවරයෝ. මෙතන ඉඳලා මූද කියන්න පුළුවන් මාළු වයින් කොතනද කියලා. මුළු රෑ එළි වෙනකම් මාළු ඇල්ලුවා. අල්ලලා නිකන් විහිළුවට කියමුකෝ. ඉස්සෙක් කූනිස්සෙක්වත් නැතුව ආවන්තේ වන. ජේසු හිටියා එතන. ජේසු ඇහුවා ඇයි නැද්ද කියලා මාළු නෑ. මුළු රෑ වෙනකම් ඇල්ලුවා නෑ. ජේසු කියනවා යන් ආපහු යන් දියඹට යන්. සුදු පේදුරුතුමා මොනවා කියන්නේ නැද්ද ජේසුට? මේ වැල්ලේ රැල්ලවත් පාගල නැති තරුණෙක් මේ මූදත් එක්ක එක්ස්පර්ට් වෙලා රැලි ගානට හැප්පිච්ච මේ නාකි මට කියනවා මූදට යන්නලු රැලි ආයේ දැල්ල දාන්න දියඹට. සුදු පේදුරුතුමාට ජේසුව දැනෙන්නේ නැති. මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කෙනෙක් දෙයක් කියනකොට කියන ස්වරූපෙන් කියන්න පුළුවන් මෙයාට තියෙන බලය. මෙයාට තියෙන හැකියාව. මෙයාට තියෙන දැනුම. සුදු පේදුරුතුමාට දැනුණා ඒක. ඒක දිගයි කතාව මං කෙටි කරේ ඒකයි. යමල්ලා කියලා දාගෙන ගියා ඔක්කොම. ගිහලා මොකද වුනේ? මාළු විශාල ප්‍රමාණයක් අහු වුණා. අවට තියෙන බෝට්ටු වලටත් කතා කරන්න වුණා. මේ ඔක්කොම අරගෙන ආපහු දියමෙන් ගොඩට ආවා. ජේසුස් ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා එනකම්. සුදු පේදුරුතුමා තල්පන්නයි අර මාළුයි ටිකයි ඔක්කොම පැත්තකින් තියලා ජේසු ළඟට දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා බිම වැටුණා. දෙපාමුල වැටිලා වැඳලා ඉල්ලීමක් කළා. මොකද්ද ඉල්ලීම? ස්වාමිනී පව්කාරව මගෙන් ඈත් වෙන්න. එන්න එපාකව කිට්ටුවටවත් මගේ. ඔයයි මායි ගැලපෙන්නේ නැහැ. ඔයා අන්තයක්. මම අන්තයක්. ඔයා සුද්ධවන්ත අන්තය. මං ඉන්නේ පව්කාර අන්තය. සුදු පේදුරුතුමාගේ පව්කාරකම මොකද්ද කියලා පැහැදිලි කළේ නැහැ. ඒ තිල්ලීමක් කළා එයා. මගෙන් ඉවත් වෙන්න. ඉන්න එපා මේ පැත්තේවත්. මං ගාවත් ඉන්න එපා. ප්‍රේමාන්තිනි දරුවනේ මේ ප්‍රාතිහාර්යය දැකලා සුදු පේදුරුතුමා දැක්කේ තමන්ගේ වාසනාවද? එයා කිව්වද කෑගල්ලා අනේ මගේ වාසනාව මාරයි කියලා. එහෙම කිව්වද නැහැ. අනේ ස්වාමිනී ඔබ වහන්සේගේ බලය ඔයා කවුද? එහෙම කිව්වද? මුකුත් කිව්වේ නැහැ. මං පව්කාරෙක්. මෙතනින් අයින් වෙන්නකෝ. මේ ෆීල්ඩ් එකේ ඉන්න එපා කිව්වා. ඒක තමයි සැබෑ සුද්ධවන්තකම. ජේසුව දැක්කම අපිට හිතෙනවා නම් මම මහා පව්කාරයෙක් කියලා ඔබ සුද්ධවන්තයෙක්. ඔය සුද්ධවන්තයන් හඳුනා ගන්න මාර්ග. නිකන් සුද්ධවන්ත වගේ දැනෙනවා නම් නිකන් මෝස රාජ්‍යයට යන්න ඔණ්ඩ මෙන්න වගේ නම් හීනෙනුත් නිකන් මෝස රාජ්‍ය පේනවා වගේ නම් අත දික් කරාම නිකන් මෝස රාජ්‍ය ඇල්ලෙනවා වගේ නම් ඒ සුද්ධවන්තයෙක් නෙමෙයි මතක තියාගන්න. හොරු. ඒගොල්ලෝ තමයි හොරු. හදන්න බෑ ඒගොල්ලෝ. ජුදාස් හදන්න බැරි වුණානේ ජේසුට. හදන්න බෑ. මෙතන කැතයි. මෙතන කැත වුණාම ගඳයි. ඒ ගඳ පියවන්න මන් දන්නේ මොනවද කරන්න. හොඳ හිතක් ඇති කරගන්න. අපි හොඳ හිතක් ඇති කරගමු. ඒ නිසා ප්‍රේමවන්තිනි දරුවනේ මම ඔබට අද ආරාධනා කරන්නේ අද කොමිසම් දවස නොවුනත් ඔබට ඉන්න තැන ඉඳලා මම ආරාධනා කරනවා. ආයෙත් අර වචනේ කියන්න. පට්ට පව්කාරයෙක් වෙන්නකෝ ජේසුස් ඉස්සරහ. සැබෑ සුද්ධවන්තයෙක් වෙන්න තියෙන මාර්ගය. හොඳයි. තව මාර්ග තියෙනවද සුද්ධවන්තයෙක් කියලා දැනගන්න ඕන. කෙනෙක්ගේ සුද්ධවන්තකම මැනගන්න පොඩි උපකරණ දෙක තුනක් පොඩි අභ්‍යාස දෙකක් කියන්නද මම. ගෙදර ගියලා කරන්න ඕනේ නැහැ බලන් ඉන්නකෝ. ඔය සුද්ධවන්තයි කියලා හිතාගෙන ඉන්න සුද්ධවන්තයි කියලා කියන කෙනෙකුට නිකම් පොඩ්ඩක් මේ තරහ ගිය වෙලාවකට කියන වචන ටික ලියා ගන්නකො බලන්න. සුද්ධවන්තකම තියෙනවා එතකොට. ලස්සන කතා කියනවා එතකොට. ඔය සුද්ධවන්තයි කියලා හිතාගෙන ඉන්න සුද්ධවන්තයි කියලා කියා ගන්න කෙනෙකුට හතුරෙක්ගේ නමක් කියලා රෙකෝඩ් කරන්නකො කියපු ටික. එතකොට හිතාගත්තගේ සුද්ධවන්තකමේ දිගපළල වර්ගඵලය.
ඔක්කොම අවසానයි එතකොට. ඕක තමයි කාරණාව. ප්‍රේමාන්තිනි දරුවනි අපි අවසාන කරමු. සුද්ධවන්තයන්ට පමණයි සමාව දෙන්න පුළුවන්. ජේසු අත දිගෑරලා මේ සම්පූර්ණ සමාව. සුදු පේතුරුතුමා අහනවා වරක් ජේසුගෙන්. ස්වාමිනේ මගේ සහෝදරයට මං කී සැරයක්ද සමාව දෙන්න ඕන? 7 වාරයක් නේද? 7ක් තමයි නීතියේ තියෙන්නේ. ජේසු කියනවා 7 වාර 77 වාර 70ක්. ඒ මොකද? ගාන හදලා බලන්න මන් දන්නේ නැහැ ගණන් පේල් මං. දෙවනි සැරේ තමයි වටපිට බලලා හරි පාස් වුනේ. ඔබ ගාන හදන්න බලන්න. එතකොට ඒ ගාන දොයි කියන්නේ 149ක් වගේ ගානක්ද? ඒක දොයි කියන්නේ 149 වාරයක් සමාව දෙන්න. එතකොට 150 නෙලන්න. නෑ ඒව කතාවක් නෙමෙයි. ඕකේ ඉලක්කම් ප්‍රශ්නයක්. 7 කියන්නේ ජුදා දේශයේ සම්පූර්ණ අංකය අපේ ලකී 7. ඒ වගේ. බිඳුව කියන්නේ සම්පූර්ණ අංක. එතකොට සමාව දෙන්න කියන්නේ කොහොමද? 7 වැඩි කිරීම 7 බිඳුව. දැන් හදන්න මාත් එක්ක ජේසු ඉස්සරහා ගාන ජේසුගේ ගණන් හදන්න දැන්. ඒ කියන්නේ සම්පූර්ණ සමාව වැඩි කිරීම සම්පූර්ණ සමාව දෙන්න. හිතේ ඉස්පිල්ලක්වත් තියාගන්න නැතුව. හිතේ පාපිල්ලක්වත් ගැට ගහගන්න නැතුව. සම්පූර්ණ සමාව තව දෙයකින් කියන්නම්. පොඩි දරුවෙක් අපට විරුද්ධව වැරදි කළොත් අපි ඒ දරුවට දෙන සමාව මොකද්ද? ඒ වෙලේ පොඩ්ඩක් බයිනවා. හැබැයි ආයේ කවදාවත් මතක් කරන්නෙත් නැහැ. ඔබට පුළුවන් ද අර මං කියපු ලිස්ට් එකේ ඉන්න ඔබේ සතුරා වගේ පේන කෙනාට ඇත්තටම සතුරුකම් කරපු කෙනාට සම්පූර්ණ සමාවක් දෙන්න මෙන්න මෙහෙම අත් දෙක දික් කරත් නොකරත් ඒ සමාව දෙන්න පුළුවන් අයට සිංහලෙන් කියන වචනේ තමයි සුද්ධවන්තයෝ. එහෙනම් ප්‍රේමාන්තිනි දරුවනේ සුදෝ අන්තෝනිතුමාගේ නුවාන සමය මේට වඩා ලස්සනට අපි කළා. අද පුළුවන් විදියට කළා. සුදෝ අන්තෝනිතුමාටත් සතුරු හිටියා. සතුර කියන කෙනා කැමැත්තෙන් එන කෙනා නෙමෙයි නිකම්ම ඇති වෙනවා. ජේසුටත් හිටියා බුදුන් වහන්සේටත් හිටියා. මේ සතුරෝ සුදෝ අන්තෝනිතුමාව මරන්න සැලසුම් කරා. ඒගොල්ලන්ට සුදෝ අන්තෝනිතුමාව පේන එකත් මහවදයක්. එහෙමනේ. සමහරන්ට පේන එකත් මහවදයක්. නිින්ද යන්නෙත් නෑ. කන දේ හැපෙන්නෙත් නෑ. අපපු දේ ගිලෙන්නෙත් නෑ. හතුරංග දැක්කාම. සුදෝ අන්තෝනිතුමාව මරන්න මේගොල්ලෝ සැලසුම් කරලා මොකද කරන්නේ? සුදෝ අන්තෝනිතුමාගේ ක්‍රියාවක් ප්‍රයෝජනෙට ගන්නවා. සුදෝ අන්තෝනිතුමා කෑමක් කනකොට මම මේක ඔබට කියලා තියෙනවා. දරුවන්ට මතක් කිරීම. කෑම කනකොට ආශිර්වාදයක් දාලා තමයි කන්නේ. එහෙම කන අය ඉන්නව මම දැකලා තියෙනවා. සුදෝ අන්තෝනිතුමාට කෑමට ආරාධනා කරා හතුරෝ. සුදෝ අන්තෝනිතුමා දන්නවා හතුරෝ කියලා. ඒත් ගියා. ආරාධනා කළාම ගියා. උන්වහන්සේට ආරාධනා කරා ඔයා දෙවියන් වහන්සේව විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඔයාට තියෙනවා නම් ඔයා අර ආශිර්වාදේ දාලා කන එක අද නොකර දෙයියන්ට බාර කරලා කන්න පුළුවන් නම් කියලා. සුදෝ අන්තෝනිතුමාට එහෙම කන්න බෑ කෑම. එයා බෙන්සාරු කරලම තමයි කන්නේ කුරුසේ දාලා. සුදෝ අන්තෝනිතුමා ගැටේ ලියා ගත්තා. කොහොමද? ආශිර්වාදේ දාන්න නැතුව කන්න කිව්වේ. සුදෝ අන්තෝනිතුමාට එහෙම කෑම කන්න බෑ. සුදෝ අන්තෝනිතුමා දන්නවා මේකේ වාත් තියෙනවා කියලා. සුදෝ අන්තෝනිතුමා මොකද කරන්නේ? සුදෝ අන්තෝනිතුමා අහනවා එයාලකින් මම මේ පැත්තෙන් කන්නද මේ පැත්තෙන් කන්නද මේ පැත්තෙන් කන්නද මේ පැත්තෙන් කන්නද ඕන පැත්තකින් කන්න කිව්වා. කෑවා. බලන් හිටියා මැරෙනකම් මැරුන්නේ නැහැ. තාමත් ඉන්නවා. ප්‍රේමාන්තිනි දරුවනේ මෙන්න මේකයි සුද්ධවන්තකම. මේ සුද්ධවන්තකමට අපි පෙරම් පුරමු. අපි දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාද ඉල්ලමු. හිත සංසුන් කරගෙන හිත නිවාගෙන සුද්ධවන්ත වෙන්න සමාව දෙන්න අපට ශක්තිය බලය දෙන්නට කියලා අපි ආඥා කරමු. අපි විශ්වාසින්ගේ යදුම් සඳහා නැගිට සිටෙමු. විශ්වාසිකයන්ගේ යැදුම් ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසාවදාන මැනව. ස්වාමිනී අප කරන යාඥා අසාවදාන මැනව. ආදර දෙවි පියාණනි ඔබගේ මිදි උයනේ සේවය කරන අප සුදුතුම් පියාණන් ඇතුළු රාජගුරු ප්‍රසාදීන් හා පූජක පැවිදි සැමදෙන නිවැරදි මඟ ගමන් කරමින් ඔබගේ බැටළු රැළවන දේව ජනතාව නිසිමං ගන්වමින් රැකබලා ගැනීමට අවශ්‍ය ශුද්ධාත්මාලෝකය වුන්ට ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාන මැනව. ආදර දෙවි පියාණනි
අප රට පාලකයන් හට ජනතාව නොමග නොයවමින් නිවැරදි තීරණ ගනිමින් යහපත් ලෙස පාලනය කිරීමටද අපගේ හදවත බඳු දෙවිපියාණන් දුන් ගස්වැල් මහ පොළව සාගරය හා මහඟු පරිසරය නිසි ලෙස සුරකිමින් විශේෂයෙන් දිව්‍ය හෘදයේ මංගල්‍ය සමරන අද දින දකිමින් සමිඳු වත දැකගමු හදවත යන තේමාව යටතේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට අවසි ශක්තිය ධෛර්යය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවධාන මැනව ගෝලීය වසංගතය තුල අසරණව සිටින ලෝක ජනතාව සහ අප ලාංකීය ජනතාවටද අවශ්‍ය කරන එන්නත් ඇතුළු වෙදෙහෙදකම් නිවැරදිව ලබමින් සුවය ලබන්නටද මෙම කොරෝනා වෛරසය පාලනය කරමින් හැකි ඉක්මනින් මේ පොළොව තලයෙන් ඉවත් කිරීමටද අයහපත් කාලගුණය හා ගම් වතුර නිසා අසරණ වූ අප ලක්වාසී ජනතාවටද නෞකාව නිසා අසරණයටපත් වූ අපේම දීවර ජනතාවටද යුක්තිය සාධාරණය ඉටු වී ඔවුන්ගේ අපහසුතාවයන්ට නිසි පළිතුරක් සහ සහනයක් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවධාන මැනව ආදර දිවි පියාණනි අප ගමේ රෝගීව සිටින සියලු දෙනා නිරෝධායනයට ලක් වූවන්ද සැනසුම් සුවයක් ලැබෙන ලෙසද අප ගමේ මෙතෙක් මලා වූ සියලු දෙනාට නිත්‍ය සැතපීම ලැබෙන ලෙසද අද මෙම නුවාන දිව්‍ය පූජාවට සහභාගී වීමට නොහැකි වූ අප ගමේ 7 සහ 8 යන කොට්ටාසවල සියලු දෙනාටද අප තරුණ සහ බාලු මහලු සියලු දෙනාටද අප පියතුමන් දෙපළට අවශ්‍ය සුවය හා ආශිර්වාදය නොඅඩුව ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවධාන මැනව මෙකීදී අපගේ ස්වාමීන් වූ ජේසුස් ස්වාමීන් වහන්සේ මගින් අපට ලැබේවා. ආමෙන්. සහෝදර සහෝදරනි දරුවනේ මාගේ සහභාගී ආගේ සිළු පාලති දිව්‍ය පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ හස්වලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දිවි ස්වාමිනිය බබාන්සිට අපපද කර සිටින්නා මෙම ප්‍රශංසාවේ සාසාමේ යාගේ හේතු කොටගෙන දයාපී අප සියල්ලන්ගේ පව් කිලුටෙන් අප පිරිසිදු කර අප හදවත් ආශාවන් යහමග ගැන්නුව මැනප මේකෙදී අපගේ ස්වාමින් වන
යේසුස් ස්වාමීන් වහන්සේ මගින් අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ ඔහුගේ උදේතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණෙනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනි ඔබ වහන්සේගේ මෙලොව වැඩ සිටීම සහ ක්‍රියාකාරීත්වය ගැන අප ස්වාමීන් වන යේසුස් ස්වාමීන් වහන්සේ මගින් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. විවිධ වියවුල් හා වාද බෙහෙදයන් මැද සිටින්නා වූ අප සිත් සතන් සාමය වෙත යොමු කරන්නේ ඔබ වහන්සේ බව අපි දනිමු. ඔබ වහන්සේගේ ශුද්ධාත්මය අනුව අප හදවත් වෙනස් කරනසේක් සතුරෝ එකිනෙකා සමග කතා බහ කරන්නටද බෙහෙද බින්න වූ අය යලි මිත්‍ර වන්නටද සියලු දෙනා එකමුතුව සාමයේ මාර්ගය සොයන්නටද පෙළඹෙන්නෝය. අන්‍යෝන්‍ය අවබෝධයෙන් වෛරය ක්‍රෝධය දුරලන විට දයා කරුණාවෙන් වෛරය සංසිඳන විට කමාව දැක්වීමෙන් පලි ගැනීම දුරලන විට එම ශුද්ධාත්මයානෝ ක්‍රියාකාරී වනසේක. ඒන බවාන්සිට නිරතුරු අපි ප්‍රශංසා කළ යුතු වන්නෙමු. බවාන්සගේ මහිමයට ගෑන ස්වර්ගවාසීන්ගේ ප්‍රශංසා ගීයට අපිට මෙසේ කවුල් පෙමු. ස්වාමින් වහන්සේ ශිෂ්‍යදය අහසත් වලත් ඔබගේ මහිමයෙන් ප්‍රීතිබේ. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම චවිශුද්ධය සිල චවිශුද්ධතාවේල්පත වහන්සේය. එහෙන ඔබ වහන්සේගේ ආත්මෙන් වහන්සේගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන්නට කරුණා කරනමෙන් අපි අවනතව අයද සිටිමු. අපි සේ අදුනේ මේ පඬුරු අපවදේශාප ස්වාමීන් වන යේසුස් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳකාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සීකමැත්තෙන් තමන් වහන්සේ පවරාගනු පෙර පෝපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී පෝජනය වලද පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදා සිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ දනන්තදගේ විශ්වමේ මාගේ රුධිර කුසලානුවෙන් පව්කමාව සඳහා බව දෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද වගුරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනී වහන්සේ උතුසේක. ස්වාමිනී වහන්සේ උදානුසේක. ස්වාමිනී වහන්සේ නැවත වඩිනසේක. එහෙයින් පියාණෙනි උන්වහන්සේගේ ශ්‍රී මරණද මහිමාන්ත උත්හානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුසුවන් වශයෙන් සැලකීමක් ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තු ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් සියදුරටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වයද සිටෙමු. ස්වාමිනී මුළුල්ලේ පෙතර පවත්නා ඔබ වහන්සේගේ සුදව ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන් මල්කම් රංජිත් නැමැති අගරාධ ගුරුතුමන් සමස්ත රාජගුරු මණ්ඩලයේ සකල පූජක පිරිසද පැවිදි අයද සමග එම සභාව දයා ගුණෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. මෙලෙවෙන ඔබ වහන්සේ වෙත කැඳවාගත් අප යාඥා කළ වූ සියලු දෙනාටත් අපගේ පවුල්වල නැසී ගිය ආත්මයන්ටත් අපි මේ මොහොතේ යාඥා කරමු.
ස්ථානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද බවාන්සේගේ දයානුකම්පාව කරේ විශ්වාසය ඇතුව නැසුණු අනුකුත් සියල්ලන්ද සිහි කර බවාන්සේගේ ශ්‍රී වතමඩරිය ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්මරියවන් වහන්සේද භාග්‍යත පොසුළු වරුන්ද සෑම කලිම බවාන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගේ වූ ශීල ශුද්ධවන්තයන්ද සුද ජොසේ මුනිතුමන්ද සුද ජොසේ වාස් මුනිතුමන්ද පාදුවාවේ ශුද්ධවන්තෝනි මුනිතුමන්ද සමග සදා ජීවනයට සහභාගී වන්නට අප සුදුසන් කළ මැනව තවද උන්නා සමග බවාන්සේට ප්‍රශංසා කිරීමටද බවාන්සේගේ මහිමය වර්ණනා කිරීමටද බවාන්සේගේ පුත්‍ර වූ ජේසුස් ස්වාමීන් වහන්සේ මගින් අපටද වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සිළු බල තිබී පියාණනි ශුද්ධාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. ප්‍රේමන්තනි දරුවනේ අපි දේශනාමය මෙනෙහි කිරීමේදී වචන කීපයක් භාවිතා කළා. මම එක වචනයක් ගන්නවා. සම්පූර්ණ සමාව කියන එක තේරුණාද තියෙනවා. ඔබට මාව පේනවා ඇති කියලා මං හිතනවා ඉන්න තැනට. මන් දිහා නොබැලුවත් ජේසු දිහා බලන ඔබේ ගෙදර කුරුසිය අඩයාලමක් ඇතනේ. කුරුසිය අඩයාලම කියන්නේ ජේසු කුරුසිය යන ගාලා ලේ පෙරාගෙන ඉන්න දර්ශනය. මේක තමයි සම්පූර්ණ සමාව. ආයේ හැංගි හොරා නැහැ, කිස්පිල්ලක් පාපිල්ලක්වත් වෛරයක් නැහැ. ඔබ මේ වගේ සමාවක් දෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ වගේ සමාවක් ඔබට ලැබෙන බවත් මතක තියාගන්න. ඒක ජේසුගේ සූත්‍රයක්. ඔබ සමාව දෙන්නේ කොයි ප්‍රමාණයද ලැබෙන්නේත් ඒ ප්‍රමාණය. ඒ නිසා මේ අදහස් සිතේ තියාගෙන ඉන්න තැන්වල ඉඳලා ඔබ කැමති නම් මෙන්න මේ විදියට අත් දෙක දිගෑරලා මං වගේ නෙමෙයි ජේසු වගේ අත් දෙක දිගෑරලා සමාවේ ප්‍රතිඥාව සැනසීමේ ප්‍රතිඥාව දෙමු ලබා ගමු. අපි ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේදීට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සිළු අයාපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයදමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිට ලැබෙන නිරතුරුම පවෙන් මිදී සිළු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමීන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමේද සදාම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමේ මාගේ සාමය අපට මේ ශෝකේ ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බබාන්සේ අපගේ පාපයන් නොතකා බබාන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා බබාන්සේගේ කැමැත්ත පරිදිම සභාවට ස්වාමී සමගිත දානය කරන්නට කරුණා කළ මැනව. බබාන්සේ සදහටම වැඩවසන සේක රාජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපිත් එකිනෙකාට සාමය පතමු. ලොවේ පව් හරණ දේවාච බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහන දේවාච බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහන දේවාච බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න තමන් වහන්සේට මේ පමණ වදදී කුරුසපත් කළා වූ තමන් වහන්සේ මැරණ තුරු බලා සිටියා වූ මැරුණයින් පසු සතුටු වන්නට සිටියා වූ ඒ සෙනග දෙස බලා පියාණනි මවුන් කරන දේ නොදැන කරන නිසා මවුන්ට සමාව දෙන්න කියමින් සම්පූර්ණ සමාව දෙමින් ඔවුන් නිදහස් කළ ඔවුන්ගෙන් නිදහස් වුණු තැනන් වහන්සේ
උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සියලු දෙනාද වාක්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවස වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් අදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවනය වෙත අප ගෙන ඒවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරය සදා ජීවනය වෙත මාගෙන ඒවා. දුරට පවා යන්නට ඔබ නම් සතුටුනා ඔහුට කතා කොට සුව කෙරුවා විදුරට ගැලවී මදකතුවා මාතුරට වඩින්නට ඔබ සමිද ගැති වූ පානම් සුදු සුදුවී එක වදන් බිදක් පැවසුවසේ දසුවේ සුවපත් වේ. අනිසියගේ නිවහනට වුවත් වැඩම කළූබ නැතිව සැකක් මරියාවන් පව්කාරකවන් දුරුකොට නිව්වා පිපාසයන් මාතුරට වඩින්නට ඔබ සමිනේ ඇති වූ පානම් සුදු සුළුවේ එක වදන් ප්‍රියදර සහෝදර සහෝදරියනි ඔබ නිවෙස්වල රැඳී සිට ශබ්ද විකාශන තුලින් සහ විද්‍යුත් මාධ්‍ය හරහා සහභාගී වන මේ නුවණදී පූජා වලට ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාර්ය සඳහා අපට සහයෝගය දෙන්නේ අපේම මීසමේ තරුණ දරුවෝ තරුණ සමිතියේ ලියෝ සංගමේ සහ ඒ වගේම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අපගේ තරුණ පිරිස අපට උදව් කරනවා. නවතම තරුණ පිරිසක් මෙවර අපට මේ කටයුත්තට සහයෝගය දෙන්නේ. ස්තුතිය පුද කර සිටිනවා ඒ සීලම දරුවන්ට. හෙට සවස 6ට චාම් සන්ධ්‍යා මෙහෙයක් පැවැත්වෙන බව මතක් කර සිටිනවා. එක්කම ඉරිදා දහවල් 11ට මෙම දේවස්ථානයේ සිට සජීවීව වර්බුම් රූපවාහිනී නාලිකාව ඔස්සේ දිය පූජාව මංගල පූජාව විකාශනය වන බව ඔබට මතක් කර සිටිනවා. ඔබ සෑම කෙනෙක්ම උත්සාහ ගන්න. ඒ දිය පූජාව මෙහෙවන අය හැරුණ විට අනිකුත් අය නිවෙස්වල රැඳී සිට ඔබට ඒට සහභාගී වන්නට පුළුවන්. පසුගිය දිනවල ඔබ සහභාගී වුණාසේ සහයෝගය දක්වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. බොහෝ අය විමසනවා මෙවර ප්‍රතිමාව වීදි සංචාරය කරන්න නැද්ද කියලා. ඇත්තටම මේ සංචරණ සීමා නිදහස් වුණාම අපි ඒ කටයුත්ත කරනවා. අපි ඒ කටයුත්ත
නොකරන්නේ මෙවන් අවස්ථාවක ජනතාව වීදිවල පාරවල්වල එක් රැස් වෙන නිසයි සංචරණ සීමා නිදහස් වුණු විගසම ඉරිදා දිනක දිය පූජාවක් පවත්වලා දේවස්ථානයේ ඉන් පසුව ප්‍රතිමාව පමණක් අපගේ ග්‍රාමයේ වටා ගිය වසරේ මෙන් ගෙන යන්නට බලාපොරොත්තු වන බව මතක් කර සිටිනවා. ඒකම මංගල්‍ය ආධ්‍යාත්මිකව අපි බොහෝ දේ මංගල්‍ය වෙනුවෙන් කරනවා යාඥා කරනවා අපි සහභාගී වෙන අනුවානවලට නිවෙස්වල සහභාගී වෙනවා. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාවකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම ඊයේ යෝජනාවක් ගෙනාවේ හැකිනම් හැකි අය පමණක් පුංචි හෝ යමක් වියලි ආහාරයක් ඩ්‍රයි රේෂන් එකක් ලැබෙන්නට සලස්වන්න අපි ලබන සතියේම ඒවා එක්කාසු කරලා අපේම ග්‍රාමයේ මිසමේ සිටින කිතුණු නොකිතුණු සියලුම බෞද්ධ සහෝදර සහෝදරයන්ට මෙය ලබා දෙන්නට බලාපොරොත්තු වන බව අපි පවසනවා. ඒ වගේම අද දවසේ යම් යම් අය සහයෝගය දැක්වුවා ඒ අයට ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම පසුගිය දවස්වල දහම් සේවාත්වල කියලා පත්‍රිකාවක් පත්‍රයක් ඔබ වෙත කීප දෙනෙක් වෙත ලැබෙන්නට ඇති. ඒ ප්‍රමාණය සීමාවක් තුළ තමයි ඒක ලැබුණේ. නමුත් ඉතුරු පත්‍ර ලැබිලා තියෙනවා. නොලැබුණු අය විශේෂයෙන් කොට්ටාශ මූලිකයෝ ඇවිල්ලා අද ඉල්ලගන්න නොලැබුණු අය තමන්ගේ කොට්ටාශයේ සෑම පවුලකටම ඒ පුවත්පත දහම් සේවාත්වල කියන පුවත්පත ලැබෙන්නට සලස්වන ලෙස නොමිලේ ලැබෙන්නට සලස්වන ලෙස ඉල්ලා සිටිනවා. ඒකම ඔබ දන්නවා මේ දිනවල ජනතාව සැරිසරන්න නැති නිසා අපගේ දේවස්ථාන බොහොමිය සුද්ධ පවිත්‍ර කර ගැනීමේ අපහසුතාවයකට අපි මුහුණ දීලා තිබෙනවා. මේ දිනවල ඒ තනකොළ කපලස් සුද්ධ පවිත්‍ර කරන්නට සහයෝගය දැක්වූ අයට ස්තුතිය පුද කරනවා. හෙට දවසේ හැකිනම් කීප දෙනෙක් නුවාන මූලිකයන් හෝ සමිති සමාගම් වල අය කීප දෙනෙක් පැමිණ එක පැයකට සහයෝගය දුන්නොත් අපට උදව්වක් වෙනවා. දේවස්ථාන භූමිය හෙට දවසේ උදේවරුවේ සුද්ධ පවිත්‍ර කරලා තබා ගැනීමේ අවශ්‍යතාවය නිසා. එනිසා මේ මංගල්‍ය අපි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පවත්වන දෙවන මංගල්‍ය බවට පත් වෙලා තියෙනවා ගිය වසරේ සහ මේ වසරේ. ඉතින් එන විදියට අපට මුහුණ දෙන්නට වෙනවා, වැඩ කටයුතු කරන්නට වෙනවා. කල් දැම්මත් මංගල්‍ය නැවත අපට මුහුණ දෙන්නට වෙනවා වෙන වෙන දේවල් වලට. සංචරණ සීමාවන් නැති මෙවන් තත්ත්වයක අපි සෞඛ්‍ය විධිවිධානවලට ඒ වගේම නිරෝධාන ප්‍රතිපත්තිවලට අනුකූලව ක්‍රියා කරන එක තමයි යුතුයකම. ඒ නිසා හැම දෙනාම සහයෝගය දක්වන්න ඔබ නිවෙස්වල ඉදි පරිස්සමෙන් ඔබත් ඒ වගේම අනිත් අයත් පරිස්සමෙන් සිටින්නට උත්සාහ ගන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. සිළු දෙනාටම ශුද්ධ අන්තෝනි මුනිතුමාගේ මැදහත්කම තුළ දේව ආශිර්වාදයේ සුවය ප්‍රාර්ථනා කරන අතර විශේෂයෙන් ඔබ නිවෙස්වල ඔබගේ පුද්ගලික යාඥාවලදී අපගේ ග්‍රාමය වෙනුවෙන් රට දේශය ලෝකය වෙනුවෙන් මේ වසංගත තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන මොහොතක ජනතාව වෙනුවෙන් ඔබගේ පුද්ගලික යැදුම් ඔප්පු කරන ලෙසද ඉල්ලා සිටිනවා. අපගේ පියතුමාට ස්තුතිවන්ත වෙනවා අවසාන කොට ගරු ජයන්ත ප්‍රනාන්දු අපගේ ෆ්‍රැන්සිස්කාන නිකායේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන පියතුමා අපට මේ දිනවල උදව් කළා. ස්තුතිය පුද කර සිටිනවා. උන්වහන්සේගේ අදහස් වචනය දේව වචනය බෙදාගත්තට ඒ වගේම හෙට සන්ධ්‍යා මෙහෙය සඳහා අපගේ මිසමේ සේවය කළ ගරු ජූලියස් ක්‍රිස්ටෝෆර් පියතුමා පැමිණෙනවා ඒ අවස්ථාවට. දිව්‍ය පූජාවේ අවසාන යාඥාවට අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ප්‍රේමාන්තිනි දර්වනේ මතක තියාගන්න එදිනෙදා පොඩි පොඩි අඩුපාඩු තියෙන ප්‍රශ්න ඇති වෙනවා අපේ ගෙවල් වල. ඒවලට කියන්නේ දුර්වලකම් කියලා. ඒ වගේම සැලසුම් කරලා යම් යම්
වැරදි කරනවා නම් ඒ වලට කියන්නේ අපරාධ කියන. ඒ වගේම ප්‍රේමාන්තිනී දර්වනේ වැරදි කරපු අයට සමාව දෙන්න බැරි අයන්ට කියන්නේ පව්කාරයෝ කියලා. වැරදි කරපු අයට අත දිගෑරලා සමාව දෙන අයට කියන්නේ සුද්ධවන්තයෝ කියලා. මේකයි අද දේශනාව. ඔබ මොනවද අයිති කරගත්තේ දේශනාවෙන්? අපි අයිති කරගමු අත දිගෑරලා කිසිම දෙයක් හිතේ තියාගන්න නැතුව සම්පූර්ණ සමාවක් දෙලා සුද්ධවන්තයෝ වෙන්න. ඒ අදහස හිතේ තියාගෙන අපි යාඥා කරමු. දයාපර දෙවී ස්වාමිනිය අප ලබාගත් මේ උතුම් දීමනාවන් හේතු කොටගෙන අපගේ පාපයන්ට සමාව දුන මැනව. ඉදිරියේදී ඇතිවන්නා වූ පප අවස්ථාවලින් අප වළකා බැති පෙමින් ඔබ වහන්සේට සේවය කරන්නට අපට වරම් දුන මැනව. මේකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ස්වාමීන් වහන්සේ මගින් අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ අප ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න සමාව දෙමින් සමාව ලබමින් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.